තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලෙහි දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සූ පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට බදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට සිය පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ තිස්ස මහාරාම ගෝණගමුවේ පදිංචි විශ්‍රාමලත් ආචාර්යනී මානිලතා වික්‍රමසිංහ මහත්මිය, එම්.ඩී. රසාංජලී දියණිය, එම්.ඩී. ගීතික පුතණුවන්, එම්.ඩී. හිමාල් තරින්ද පුතණුවන්, එල්.ජී. ප්‍රභාත් ඉන්දික බෑණනුවන් සමග එම පවුලේ ඥාති හිතමිත්‍රාදීන් පිරිස විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්ම රසෝ ජිනාති සබ්බ
සබ්බං රතින් ධම්ම රති ජිනාති තන්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසන ප්‍රාර්ථනා කරන උතුම් බෝධියෙන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීමේ බලාපොරොත්තුවත් ඇතිවයි. පින්නතුනි, ඒ උතුම් බලාපොරොත්තු මුදුන්පත් කරගන්න මහත් කුසල් එකතු කරගන්න අද මේ පින්වත් පිරිස මේ ලෝකේ තියෙන දානයන් අතර උතුම්ම දානය වෙච්ච සද්ධර්ම දානමය පින්කමක් සිදු කරලා ලංකාවාසී ලෝකවාසී විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරලා දෙන්න කටයුතු සංවිධානය කරගත්තා. එම උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාථා රත්නයක් අපි මුලින් සිහිපත් කරන්නට යෙදුණා. මේ ගාථා රත්නයේ මාතෘකා කරගෙන අපි ධර්ම දේශනාව සිදු කරමු. අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාථා රත්නයේ දේශනා කොට වදාළේ මොන වාගේ අරමුණ කාරණාවක් මුල් කරගෙනද කියන එක ටිකක් අවබෝධ කරගන්න එක අපිට හරි වටිනවා. මේට හේතුන නිදාන කතාව කෙටියෙන් සිහිපත් කළොත් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ විශේෂයෙන් මේ තව්තිසා වැසි දෙවියන්ට විශාල ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නය ඇති වුණේ මේ ලෝකේ තියෙන උතුම්ම කාරණා සම්බන්ධයෙන්. එක දෙවියෙක් තව දෙවියෙකුගෙන් ඇහුවා මේ ලෝකේ උතුම්ම දාණය මොකක්ද? මේ ලෝකේ තියෙන උතුම්ම රසය මොකක්ද? මේ ලෝකේ තියෙන උතුම්ම රතිය මොකක්ද? තෘෂ්ණාව නැති කිරීමෙන් ලබන නිවන කොයි වගේ? ඒ දෙවියට ඒකට උත්තර දෙන්න බැරි වුණ නිසා තවත් දෙවියෙකුගෙන් ඇහුවා. ඒ දෙවියා තවත් දෙවියෙකුගෙන් ඇහුවා. එහෙම විශාල දෙව් පිරිසක් අතර මේ ප්‍රශ්නේ පැතිරිලා ගියා. නමුත් කාටවත් උත්තර දෙන්න බැරුව ගියා. ඒකින්ද මේ දෙවිවරු මේ සක්වලේ ඉන්න දෙවිය සමග සාකච්ඡා කළා. කාගෙන්වත් උත්තරයක් ලැබුණේ නැහැ. මේ සක්වලෙන් එළියට ගියා. එළියට ගිහිල්ලා සක්වලින් සක්වල
දෙව්ලොවින් දෙව්ලොව ඇවිද ඇවිද මේ ප්‍රශ්න වලට උත්තර හෙව්වා. පොඩි කාලයක් නෙමේ 12 අවුරුද්දක්. සක්වලින් සක්වල දෙව්ලොවින් දෙව්ලොව මේ ප්‍රශ්න වලට උත්තර හොය යනවා. නමුත් කාගෙන්වත් උත්තරයක් හම්බෙන්නේ නැහැ. නැවත වතාවක් තමන්ගේ සක්වලටම ආවා. ඇවිල්ලා ගියා 4 වරක් රජවරු ගාවට. ප්‍රශ්න ඉදිරිපත් කළා. උන්වහන්සේලාගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ. උන්වහන්සේලා සඳහන් කළා අපටත් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බෑ. අපි හැමෝම යන් සක් දෙවිඳු ළඟට. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කියලා කියන්නේ මිනිස්සු 1000ක් දෙනා. නැත්නම් දෙවියෝ 1000ක් දෙනා. ළඟට ගිහිල්ලා ප්‍රශ්න 1000ක් අහුවා. ඒ ප්‍රශ්න 18ම එකවර උත්තර සපයන්න පිළිතුරු වැටහෙන්න තරම් මහා ප්‍රඥාවක් තියෙන කෙනෙක්. ඒ නිසා කොහොමත් අපේ ප්‍රශ්න වලට උන්වහන්සේගෙන් උත්තර ලැබෙයි. අර දෙවියන්ට 4 වරන් දෙවියොත් එකතු වුණා. සියලු දෙනාම ගිහිල්ලා සක්‍ර දේවේන්ද්‍රයන්ට කාරණාව සඳහන් කළා. සඳහන් කරාම සක්‍ර දේවේන්ද්‍රය මතක් කළා එහෙනම් ඔබලාගේ ප්‍රශ්න ටික මට ඉදිරිපත් කරන්න. ආන් ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන්ටත් නැවත මතක් කළා දෙව් මහරජුනි මේ ලෝකේ තියෙන හැම දානයකටම වඩා යම් උතුම් දානයක් තියෙනවා නම් ඒ දාණය මොකක්ද? මේ ලෝකේ තියෙන හැම රසයක්ම පරාජය කරපු යම් රසයක් තියෙනවා නම් ඒ රසය මොකක්ද? මේ ලෝකේ තියෙන හැම රතියක්ම දිනන යම් උතුම් රතියක් තියෙනවා නම් ඒක මොකක්ද? තෘෂ්ණාව ෂේ කරලා ලබාගත් මේ නිවන ඒ මොකක්ද? සියලු දුක් නැති කරන නිවන මොකක්ද? මේ ප්‍රශ්න 4 ඉදිරිපත් කරාම සක්‍ර දේවේන්ද්‍රයන්ට මේකට උත්තර සපයන්න බැරුව ගියා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කල්පනා කළා ලෝක සත්වයාගේ ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් මහා ප්‍රඥාවකින් හිබි සර්වඥයන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ වාගේ ප්‍රශ්නයකට උත්තර හොයාගන්න නැතුව තවත් ලත වෙන එකේ තේරුම මොකක්ද? ඒ නිසා දෙවිවරුන්ට පතක් කළා අපි සියලු දෙනාම යන් බුදුරජාණන් වහන්සේ ළඟට. ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න වලට උත්තර මොනවද කියලා අහමු කියලා. එදා මධ්‍යම රාත්‍රී මුළු ජේතවනාරාම භූමියම බබළුවාගෙන විශාල දෙව් පිරිසකුත් සමග බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පසකින් සිටියහම බුදුරජාණන් වහන්සේ අහනවා සක්‍ර දේවේන්ද්‍රයන්ෙනි මෙවන් පිරිසක් එක්ක මොන කාරණාවක් සඳහා මං මුණ ගැහෙන්න ආවද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ 12 අවුරුද්දක් තිස්සේ මේ දෙවියන්ට තියෙනවා ප්‍රශ්න වගේ. මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගන්න කියලා මේ දෙවිවරු දෙව්ලොවින් දෙව්ලොව සක්වලින් සක්වල සැරිසරුවා. නමුත් මේ තාක් කල් නම් එකම ප්‍රශ්නයකට යම් තමකින්වත් පිළිතුරක් නම් ලැබිලා නැහැ. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ හොයාගෙන අපි ආවේ. මේ ප්‍රශ්න ටික විසඳ ගන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා සක්‍ර දේවේන්ද්‍රයාණෙනි මා විසින් මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂයක ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් වෙහෙසුණා. නියත විවරණ ලැබල මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂයක දස පාරමිතා සම්පූර්ණ කළා.
සක්‍ර දේවේන්ද්‍රයාණෙනි එහෙම පාරමිතා සම්පූර්ණ කරලා සර්වඥතා ඥානය ලබා ගත්තේ ලෝක සත්වයාගේ මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න තමයි. ආන් ඒ නිසා ඉදිරිපත් කරන්න ඔබ සතු ඕනෑම ප්‍රශ්නයක් කියලා. ආන් ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයෝ බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි දානයන් අතුරින් උතුම්ම දානය මොකක්ද? දෙවියන්ගේ පළවෙනි ප්‍රශ්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබලා දුන්නා. සක්‍ර දේවේන්ද්‍රයාණෙනි සියලුම දානයන් පරාජය කරපු යම් දානයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ එකම දානය තමයි මේ තථාගත ශ්‍රී සත් ධර්ම දානය. ධර්ම දානය ඒ තරම් උතුම් වෙන්නේ ඇයි කියන කාරණාව කරුණු කාරණා උදාහරණ සහිතව සක්‍ර දේවේන්ද්‍රයන් ඇතුළු සියලු දෙවියන්ට පැහැදිලි කළා. අපි මේ පිළිබඳව කරුණු ටිකක් තවත් සවිස්තරාත්මකව සාකච්ඡා කරගත්තොත් පින්තුනි මෙතන සඳහන් කළා යමෙක් සිල්වත් ගුණවත් දක්ෂිනාරයන් වහන්සේලාට දැහැමින් ලබාගත් වස්තුවකින් දන් දෙනවද? ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් පූජා කරන යම් දානයක් තියෙනවද? ආන්ගේ දැහැමින් සෙමින් උපයා සපයාගත් වස්තුවෙන් යම් කෙනෙක් දන් දෙනකොට ඒ දානය ආමිෂ දානයයි කියලා කියනවා. එතකොට මේ ලෝකේ දාන ඕන තරම් තියෙනවා. සබ්බ දානං කියලා කියහම සියලුම දානනේ. සියලු දාන කියහම සියලු දාන මොනවද කියලාවත් අපිට කවදාවත් ජීවිතේ දැනගන්න වෙන්නේ නැහැ. ඒ තරම්ම මේ ලෝකේ දාන තියෙනවා. ඒ අතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙතන සියලුම දානයන් අභිභවනය කරනවා කියලායි සඳහන් කරන්නේ. ධර්ම දානය. එතකොට සියලු දාන මොනවද කියලා අපි දන්නෙත් නැහැ. ඒ සියලු දාන වලින් ලැබෙන ආනිසංස කොපමණද කියන කාරණාව අපි දන්නෙත් නැහැ. ඉන්සා උදාහරණ කීපයක් සඳහන් කළා. මේ මුළු ලෝකෙ සක්වල ගැබ පුරාම භික්ෂූන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා වඩා හිඳවලා මේ පොළොව තලයේ ඉඳලා අකනිටා බඹලොව දක්වා ඊටාම සිනිදු කෙසෙල් ගොබතරන් සිනිදු සිවුරු මේ අකනිටා බඹලොව දක්වාම ගොඩ ගහලා ශාසනය පරාමර්ශනය කරගෙන පූජා කළා. පින්නතිනි අකනිටා බඹලොව දක්වා කියලා කියන්නේ උඩින් සක්වලේ කෙරවල දක්වා කියන එක. සිවුරු ගොඩ ගහලා පූජා කළොත් කොහොම ආනිසංසයක් ලැබෙයිද? සඳහන් කළා අන්න එහිම ලබන ආනිසංසය මේ ධර්ම දානයාගේ 12 කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියලා. දැන් 12 කලාව කියන එක අපේ අය දන්නවා. කෙටියෙන් නැවත මතක් කළොත් 16 වතාවක් බෙදන්න. එතකොටයි 12 කලාව කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි ඔක තේරුම් ගන්න මෙහෙම කිව්වොත් අපි ඇපල් ගෙඩියක් අරගෙන ඕක කෑලි 16කට කපනවා. කපලා එකකින් කෑලි 15ක් අයින් කරනවා. මේක නිතරම සිහිපත් කරපු උදාහරණයක්. 15ක් අයින් කරලා 16 වෙනි කෑල්ල අපි ගාව ඉතුරු කරගෙන ඒ කෑල්ල නැවත වතාවක් කෑලි 16කට කපනවා. ආයෙත් එකකින් කෑලි 15ක් අයින් කරලා එක කෑල්ලක් තියාගෙන ඒක ආයෙත් සැරයක් කෑලි 16කට කපනවා. ඒකනුත් කෑලි 15ක් අයින් කරලා එක කෑල්ලක් තියාගෙන
ඒක නැවත 16 වතාවකට කපනවා. ආන් එහෙම 16න් 16 වතාවක් මේක කපනවා. 16න් 16 වතාවක් බෙදනවා කියලා සඳහන් කළේ. ආන් එතකොට අන්තිමට එන කොටස කොයි වගේද? ඒක පින්නතුනි මේ ඇහැට දාන්න පුළුවන් තරම් ඊටාම සිනිඳු ප්‍රමාණයක්. කෙස් ගහකටත් වඩා අඩු ප්‍රමාණයක් බවට පත් වෙනවා. ආන් ඒකට කියනවා සොලොස් කලාව කියලා. එතකොට අර තරම් ශාසනීය පරාමර්ශණය කරගෙන සිනිඳු සිවුරු පූජා කරලා ලබන ආනිසංසය එක 4 පද ගාථාවක් මුල් කරගෙන දේශනා කරපු ධර්ම දේශනාවකින් ලබන කුසලයේ සොලොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ උදාහරණේ භාග්‍යතුන් වහන්සේ එහෙම පැහැදිලි කළා. ඒ කියන්නේ 4 පද ගාථාවකින් කරන දේශනාවක් ගැනයි සඳහන් කරන්නේ. ඒතකොට දීර්ඝ සූත්‍ර දේශනා මුල් කරගෙන කරන දේශනාවක්. නමුත් ඒ කොයි දේශනාවක් අයිති වෙන්නේ ධර්ම දේශනා ගණේටම තමයි. ඊළඟට දේශනා කළා අපි අර සියලු දාන කියලා සඳහන් කරනකොට එතන නොයේක් දාන තියෙනවා කියලා සිහිපත් කළා. නමුත් අපිට තේරුම් ගන්න උදාහරණ සහිතව තව කරුණු කීපයක් සාකච්ඡා කරනවා. ඉන්නතන හිතන්නකෝ අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේට හදලා පූජා කරපු මාලිගාව. අපි ඒකට කියන්නේ ජේතවනාරාමය කියලා. ඒක මහා ආරාම සංකීර්ණයක්. බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්නේ සුගන්ධ කුටි 4ක් තියෙනවා මේ ජේතවනාරාමයේ. 10 ගණන් භික්ෂු මහ සංඝයාට වැඩ ඉන්නේ වෙන වෙනම කුටි තියෙනවා. 10 ගණක් ආවත් වැඩ ඉන්න ඉඩ තියෙනවා. එතකොට මේ මහා ආරාමයේ හදන්න කොච්චර මුදල් වියදම් කළා කියලා සඳහන් කරනවා. රන් කහවණු 54 කෝටියක්. ජේතවනාරාමයට වියදම් කරපු මුදල රන් කහවණු 54 කෝටියක්. එතකොට මේ රන් කහවණු 54 කෝටියක් කියලා කියහම පින්නතුනේ අපිට තේරෙන්නේ නැහැ ගාන කොච්චරද කියලා. අපි කියන්නේ කහවණු 54 කෝටියක් නේ. අපි කහවණු 54 කෝටිය ගැන හිතන්නේ රුපියල් 54 කෝටියක් ගැන හිතනවා වගේනේ. නමුත් සඳහන් කරනවා එක කහවණුවක් කොච්චරද කියන කාරණාව අනුමාන කරලා. එක කහවණුවක් හදන්න අද අපි රත්තරන් වල කතා කරන පවුම් කියන જાතියක් තියෙනවා. පවුම් 1යි පවුම් 2යි කියලා අපි කියන්නේ. ආන් ඒ පවුම් 5ක් එකතු වෙන්න ඕනේ කියනවා එක කහවණුවකට. එතකොට මේ කාලේ හැටියට කතා කළොත් දල වශයෙන් පවුමක් රුපියල් ලක්ෂයකට ආසන්න වෙලා මං හිතන්නේ මේ කාලේ. එතකොට එහෙනම් කහවණුවක් කියලා කියන්නේ මේ කාලේ හැටියට බැලුවොත් ලක්ෂ 5ක් විතර. ආන් එවන් කහවණු 54 කෝටියක් වියදම් කරලා තියෙනවා ජේතවනාරාමයට. එතකොට ජේතවනාරාම පූජාවේ ආනිසංසය ආරාම පූජාව කියලා කියන්නේ සියල්ල දුන්නා හා සමානයි කියලා කියන්නේ. දානයන් අතර භාග්‍යතුන් වහන්සේ බොහෝම ඉහළින් තමයි කුටි පූජාව පිළිබඳව කරුණු දක්වලා තියෙන්නේ. තාම ඉහළ දානයක් ඇටියෙ. නමුත් ඒ දානයේ ආනිසංසයත් ධර්ම දානයේ ළඟ එහෙනම් සොලොස් කලාවෙන් එක කලාවක් බවට තමයි පත් වෙන්නේ. විශාකා මහ උපාසිකාව බුදුරජාණන් වහන්සේට හදලා පූජා කරපු ආරාමයට කී පූර්ව ආරාමය කියලා. එතුමිය කොච්චර මුදලක් වියදම් කළාද? වියදම් කරපු මුදල රන් කහවණු 27 කෝටියක්. ජේතවනාරාමය ගැන අපිට තේරුම් ගන්න බැරි තරම්. නමුත් සඳහන් කරනවා මේ පූර්ව ආරාමයේ කුටි 1000ක් තියෙනවා.
ඉහළ මාලි කුටි 500යි පහළ මාලි කුටි 500යි. කුටියකට ඇතුල් වෙන දොරක් ළඟ පය පිහගන්න දාලා තිබිච්ච පාපිස්සේ වටිනාකම කහවණු ලක්ෂයකට වඩා වැඩි කියලා. ඒ කාරණාව කොතනින්ද පැහැදිලි කරන්නේ? ආරාමයේ පූජා කරන දවසේ විශාකා මහ උපාසිකාවගේ යෙහෙලියක් කහවණු ලක්ෂයක් වටින සලුවක් අරගෙන එනවා පූජාවට. විශාකාවට සඳහන් කරාම යෙහෙලිය මටත් මේ සලුව පූජා කරගන්න ඕනේ. ඒ සඳහන් කළා ඔබ කැමති තැනක පූජා කරන්න කියලා. ඒ කුටි 18ම ගියා. මේ සලුව පූජා කරන්න තැනක් තිබුණේ නැහැ. ඒට හුඟක් දුක හිතුණා. තැනක නතර වෙලා අඬන්න පටන් ගත්තා. ඒක දැක්ක අපේ ආනන්ද හාමුදුරුවෝ. දැකලා ඇහුවා ඇයි කියලා. ඇයි සඳහන් කරනවා ස්වාමීනි මගේ යෙහෙලියගේ පින්කමට සම්බන්ධ වෙන්න යාවි. මම මේ සලුවක් ගෙනාවා. ඇයි මට සඳහන් කළා කැමති තැනක පූජා කරන්න කියලා. මම මේ හැම කුටියක් ගානෙම ගියා. නමුත් මේ සලුව පූජා කරන්න මට තැනක් තාම හම්බුන්නේ. හේතුව තමයි මේ හැම කුටියක් ළඟම දාලා තියෙන සෑම පාපිස්සක්ම පවා කහවණු ලක්ෂයකට වඩා වටිනවා. ඇය ගෙනාපු සලුවේ වටිනාකම කහවණු ලක්ෂයයි. පාපිස්සක් ඊට වඩා වටිනවා. එහෙනම් ස්වාමීනි මං මේ සලුව කොහෙ තියන්නද කියලා. ඇගේ දුක තුනී කරන්න ඕන නිසා අපේ ආනන්දයන් වහන්සේ හැම තැනම විමසලා බලනකොට උන්වහන්සේ දැක්කා එක තැනක විශාකා දේවියට පාපිස්සක් දාන්න අමතක වෙලා. මේ සලුව නමල එතන පාපිස්සක් හැටියට දැම්මා. පූර්වාරාමයේ ඇතුළට වඩින බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සියලුම භික්ෂූන් වහන්සේලා පය දෝවණය කළයින් පස්සේ ඉස්සරලාම පය පිහින්නේ ඇගේ සලුව මත. එතකොට පාපිස්සක වටිනාකමක් කහවණු ලක්ෂයකට වැඩි වෙනකොට ඒ මාලිගාවේ අනිත් ඇඳන් පුටු ඇඳ ඇතිරිලි කෝප්ප පිඟන් මේ උපකරණ ගැන අපිට කතා කරන්න දෙයක් ඇත්තෙම නැහැ. 27 කෝටියක් වියදම් කරලා දානෙ දීලා පූජා කරපු ආරාමේ පාපිස්සේ වටිනාකම මෙහෙමනම් 54 කෝටියක් වියදම් කරපු ආරාම ගැන අපිට හිතා ගන්නවත් බැහැ. නමුත් ආන් එවන් ආරාම පූජාවල් වලටත් වඩා හතර පද ගාථාවකින් කරන ධර්ම දේශනාවක ආනිසංසය ඊටාම වැඩි කියලා දේශනා කළා. අපේ රට ගැන කල්පනා කරාම අනුරාධපුරේ මහ විහාරයේ නව මහල් ලෝවා මහපාය වගේ ප්‍රාසාද එවන් සංඝාරාම හදලා පූජා කරලා ලබන ආනිසංසයත් බොහොම ඉහළයි. නමුත් මේ හැම ආනිසංසයකටම වඩා ධර්ම දානයගේ ආනිසංසය උතුම් කියලා දේශනා කළා. එතකොට සබ්බ දානං කියනකොට අපි මේ යන්තම් ආරාම පූජාවක් සහ සිවුරු පූජාවක් ගැන විතරක් කරුණු සාකච්ඡා කළා. අපි ඒ කාරණාව එතනින් නතර කරලා එහෙනම් ධර්ම දානය මේ තරම් ආනිසංස ඇයි කියන ප්‍රශ්නෙට උත්තරයකුත් හෙව්වා. ඒකත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. පින්නතුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට උන්වහන්සේගේ බුද්ධ ජීවිත කාලයේ පුරාම ලැබෙන එක සුවිශේෂී දානයක් තියෙනවා. එක දානයයි ලැබෙන්නේ එවන් දානය. හැම බුදු කෙනෙකුටම එකක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේට ලැබෙන්නේ එවන් දාන එකයි නම් මුළු ජීවිත කාලෙටම ඒක අති දුර්ලභ සහ සුවිශේෂී දානය. ඒ දානි හඳුන්වන්නේ අසදෘශ්‍ය මහා දානය කියලා. ඒ දානය ගැන විස්තර සඳහන් කරන්න ගියොත්
අති දීර්ඝ විස්තරයක් සඳහන් කරන්න ඕනේ. නමුත් අපිට දානේ කොයිතරම් දුර්ලභද කියන එක තේරෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකටත් එවන් දාන එකයි ලැබෙන්නේ කියලා. ඒ දානෙන් ලබන ආනිසංසයටත් වඩා හතර පද ගාථාවකින් සිදු කෙරෙන ධර්ම දේශනාවේ ආනිසංසය ඊටාම ඉහළයි. අර දානානිසංසයත් සොලොස් කලාවෙන් එක කලාවක් තරම්වත් වෙන්නේ නැහැ කියලයි සඳහන් කරන්න වෙන්නේ අසදෘශ්‍ය දානීය ආනිසංසය. හේතුව තමයි භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා මිනිස්සු විසින් పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා. මේකට තමයි අපි කෙටියෙන් කියන්නේ තුන් සිත කියලා. තුන් සිත පහදවාගෙන දුන්න දාණය ඊටාම මහත්ඵලයි කියලා දේශනා කළේ. එතකොට මිනිස්සු තුන් සිත පහදවා ගත්තේ කොහොමද දන් දෙන්නේ? තමන්ගේ දාණය මහත්ඵල කරගත්තේ, මහානිසංසදායක කරගත්තේ මේ තුන් සිත පහදවා ගත්ත නිසා. තුන් සිත පහදවාගෙන දන් දෙන්න මිනිස්සු ඉගෙන ගත්තේ මොකක් නිසාද? ධර්මය නිසා. එහෙම නැත්තම් තුන් සිත පහදවාගෙන දන් දෙන්න දන්නේ නැහැ. හොඳට බණ අහපු නිසා, ධර්මයෙන් කරුණු දැනගත්ත නිසා, දානේ වටිනාකම අවබෝධ කළ නිසා මිනිස්සු සිත පහදවාගෙන දන් දුන්නා. ආහාර දන් දුන්නා, ආවාස දන් දුන්නා, වතු පිටි දන් දුන්නා, යාන වාහන දන් දුන්නා, රං රිදී මුතු මැණික් දන් දුන්නා. ඒ විතරක් නෙමෙයි, සමහර අය තමන්ගේ දරුවෝ සම්බුද්ධ ශාසනයට දුන්නා. සමහර අය තමන්ගේ කැමැත්තෙන් ශාසනය පැවිදි වුණා. ඒ පැවිදි වෙලා සසර මඟ කෙරවල කරගන්න සිල්වත් වෙමින්, ගුණවත් වෙමින් මේ ශාසන ප්‍රතිපදාව සම්පූර්ණ කළා. ප්‍රතිපදාව සම්පූර්ණ කරන උත්තමයන්ට යමෙක් දන් දෙනවද, උන්වහන්සේලාගේ සීලයේ ගුණය වැඩෙන තරමට දන් දෙන දායකයන්ට අපමණ ආනිසංස ලැබුණා. නමුත් මේ හැම තැනටම මග පෑදුනේ මනාව බණ අහපු නිසා. සමහර ධර්ම දේශනාවක් බුදුරජාණන් වහන්සේ ඉවර කරාම කී දෙනෙක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවද, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මටත් මේ ශාසනය පැවිදි වෙන්න ඉඩ දෙන්න පුළුවන්ද කියලා. සදහෙන් පැහැදුන උන්ගේ දරුවොත් එහෙම ගිහිල්ලා අහනවා. වැඩිහිටියොත් ගිහිල්ලා අහනවා. ඒ විතරක් නෙමෙයි, පරම මිත්‍යා දෘෂ්ටිකයොත් බුදුරජාණන් වහන්සේ ළඟ තර්ක කරන්න ආපු අය, භාග්‍යතුන් වහන්සේ පරද්දන්න ආපු අය, භාග්‍යතුන් වහන්සේට අපහාස කරන්න ආපු අය කරුණු දක්වලා සතුටු කරවලා සමාදන් කරවහම ඉල්ලපු දේ තමයි, ස්වාමීනි මටත් බැරිද මහාන වෙන්න කියලා. මේ අය ඒ තරම් උතුම් තැනකට ගේන්නේ මග හැදුනේ ධර්ම දානය නිසා. එහෙනම් අර වගේ කෝටි ගණන් වියදම් කරලා හදාපු ආරාම පූජා වුනේ බණ අහලා ආනිසංස දැනගෙන පැහැදිච්ච නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දානය ගැන විස්තර කරලා ඉවර කරන්න කිසිම දේශනාවකින් පුළුවන් වෙන්නේ නැති වෙයි. අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දානය තුල මොන තරම් පිරිසක් ධර්ම අවබෝධය ලැබුවද, සසර මඟ කෙරවල කරගන්න කටයුතු කළාද. සූවිසි අසංකේයයක් ප්‍රාණීන් සංසාරයෙන් එතර කළා කියලා සඳහන් කරන්නේ. මේ සූවිසි අසංකේයයක් තරම් විශාල පිරිසක් සංසාරයෙන් එතර කළේ මොනවා නිසාද? ධර්මයේ දේශනා කරලාමයි. මෑත කාලේ මේ ශාසනය තුල සිද්ධ වෙච්ච අති සුවිශේෂී වූ ධර්ම දානමය පින්කමක් ගැන අපි සමහර වෙලාවට ධර්ම දේශනාවල් වලින් අහනවා. මොකක්ද මේ සුවිශේෂී ධර්ම දානමය පින්කම? අපි අහලා තියෙනවා ධර්මාශෝක රජුගේ ගැන.
ධර්මාශෝක රජුරවන්ට කලින් කීවේ චණ්ඩාශෝක කියලා. චණ්ඩාශෝක කියන නම අයින් කරලා එතෙන්ට ධර්මාශෝක කියලා එකතු කළේ. නම අශෝක. නමුත් හරි දරුණු පුද්ගලයෙක්. ඊටාම චණ්ඩි පුද්ගලයෙක්. ඒ නිසා යුද්ධයම තමයි ගරු කිරියේ. එක රටක් සමග යුද්ධ කරනවා, තමන්ගේ රාජ්‍යයට යටත් කරනවා, තව රටක් සමග යුද්ධ කරනවා, තමන්ගේ රාජ්‍යයට එකතු කරගන්නවා. ඒකට කිව්වා දිග්විජය කියලා. මෙහෙම කටයුතු කරපු රජුරු කාලිංග යුද්ධයෙන් පස්සේ මහ පුදුම පසුබෑමකට ඇද වැටුණු තමන්ගේ හිතෙන් ඒ ලක්ෂ ගණන් මිනිස්සු මැරුණා. ඒ වගේම මිනිස්සුන්ට අතපය අහිමි වුණා. මිනිස්සු රෝහල් ගත වුණා. මිනිස්සු හිරගත වුණා. සඳහන් කරනවා ඒ යුද්ධ පැවතිච්ච ප්‍රදේශයේ ඇවිදගෙන යනකොට අපි අර වතුර ගලාගෙන ගිහිල්ලා මඩ හේදිලා රොන් මඩ තැම්පත් වෙලා තියෙන තැන් වල ඇවිද්දාම අපේ පාදවල යට මඩ තට්ටුවක් ඇලෙනවා. ආන් ඒ වගේ මේ යුද්ධ තිබ්බ ප්‍රදේශය ඇවිදගෙන යනකොට පාදවල ඒ වාගේ මඩ තට්ටුවක් ඇලෙනවා. ඒ ඇලෙන්නේ අර කලින් ඇලුනේ නම් වතුර හොදගෙන ගිහිල්ලා රොන් මඩ තැම්පත් වෙලා. නමුත් සඳහන් කරනවා මේ ඇලෙන්නේ මිනිස්සුන්ගේ ලේ ගලාගෙන ගිහිල්ලා බාගෙට වේලිච්ච ලේ තට්ටු ඇලෙන්නේ කියලා. ඒකෙන් රජුරු මහා කලකිරීමකටපත් වුණා. මේ මනුස්ස සංහාරය ගැන. ඒක දරා ගන්න බැරුව, ඉවස ගන්න බැරුව රජුරු උඩුමහන් තලාවටම වෙලා හිටියා. පහලට ආවෙවත් කල්පනා කර ඉන්නවා. හදිසියේම රජුරුව දැක්කා ඇරලා තිබිච්ච කවුළුවකින් නගරේ දිහා බලාගෙන ඉන්නකොට දැක්කා පුංචි හාමුදුරු කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවා. වයස අවුරුදු 7යි. උන්වහන්සේ දිහා බලාගෙන හිටියා. විවිධාකාර ඇඳුම් ඇඳපු විවිධ මාදිලියේ මිනිස්සු අතර බුදුරජාණන් වහන්සේගේ අරිහත් ධජය පොරවගත්තු උන්වහන්සේ සියලු දෙනා අතරින් විශේෂිතව කැපී පෙනෙනවා. ඊටාම හයියෙන් වඩින්නෙත් නෑ. බොහෝමත්ම හිමින් වඩින්නෙත් නෑ. හිස ඔසවලා හුඟක් ඈත බලාගෙනත් නෑ. නමුත් ඊටාම බිම් බලාගෙනත් නෑ. වටපිට බලන්නේ නෑ. ගමනේ තිබුණේ පුදුම සාන්ත බව. රජුගේ හිතේ තිබිච්ච දොම්නස යටපත් කරගෙන උන්වහන්සේ පිළිබඳව පුදුමාකාර බැඳීමක් ඇති වුණා. පුදුම පැහැදීමක් ඇති වුණා. රාජපුරුෂයෝ යවල උන්වහන්සේ රාජමාලිගාවට ගෙන්වගෙන උන්වහන්සේට සඳහන් කළා ස්වාමීනි වැඩ ඉන්න සුදුසු අසුනක් වෙත්නම් ඔබ වහන්සේ මාසුන තෝරගෙන වැඩ ඉන්න කියලා. සඳහන් කරනවා සිංහාසනයේ තමයි ගොඩ උනේ කියලා. රජුරු දම් පූජා කළා. රජුරවන්ට ධර්ම දේශනා කළා. මේ ආසනයේ ධර්ම දේශනාවටයි කැපී. රජුරවන්ට එදා ධර්ම දේශනා කරපුවාම රජුරවන්ගේ හිත වතුර දාලා නිමුවා වගේ ගිනි අරන් පශ්චත්තාපයට පත් වෙලා තිබිච්ච හිත නිමිල ගියා. සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳව පුදුම පැහැදීමක් රජුරවන්ගේ හිතේ ගොඩනැගෙන්න පටන් ගත්තා. උන්වහන්සේ එදා රජුරවන්ට දේශනා කරපු ධර්ම කාරණාව අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යථාමතා. මහරජය ප්‍රමාද වූ පුජ්‍යලයා ජීවත් වුණත් මැරිච්ච කෙනෙක් වගේ. අප්‍රමාදී පුජ්‍යලයා හැම වෙලාවෙම බොහොම ප්‍රියශීලී. ඔහු සසර දිනන්න බොහෝ කුසල් කරනවා. අප්පමාදෝ අමත පදං
මේ ලෝකේ තියෙන අමූර්ත පදය අප්‍රමාදයයි. ආන්ගේ නිසා සඳහන් කළා මේ ලෝකේ තියෙන සියලුම පින්කම් වලට වඩා ලොකුම පින්කම අප්‍රමාදයයි කියලා. ඇයි එහෙම සඳහන් කළේ? සියලු පින්කම් වලට වඩා අප්‍රමාදය ලොකුයි. එහෙම සඳහන් කළේ අප්‍රමාදී පුද්ගලයාට තමයි පින් කරගන්න පුළුවන්. ඔහු ගාව ප්‍රමාදී බවක් තිබුණා නම් ඒ පින්කම වඩා වර්ධනය කරගන්න වෙන්නේ නැහැ. ද අප්‍රමාදී හරි උතුම් උදාහරණයක් සඳහන් කළා. මේ ලෝකේ ලොකුම පිය සටහන තියෙන්නේ ඇතාට. අනික හැම සතෙකුගේම පිය සටහන ඇතාගේ පාදයට වඩා කුඩ. ආන් ඒ හින්දා හැම සතෙකුගේම පාදය ඇත් අඩිය ඇතුලේ තියන්න පුළුවන්. උපමා කළා ඇත් අඩිය අප්‍රමාදය වගේ. අපි කරන අනික් සියලුම පින්කම් ඇත් අඩිය ඇතුලේ තියාපු අනික් පිය සටහන් වගේ. එහෙනම් කොයි පින්කම කරන්නත් අප්‍රමාදයයි වටින්නේ. අද දැන් කරගන්න එකයි වටින්නේ. හෙට අනිද්දාට ලබන සතියට ලබන මාසෙට කල් තිබ්බහම අපි එතෙක් ජීවත් වෙයිද කියන කාරණාව කොහොමවත් දන්නේ නැහැ. හැකි තරම් අප්‍රමාදී වෙන්න. අප්පමාදෝ අමත පදං. පමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාද වූ අය මේ ලෝකේ මැරිච්ච අය වගේ. අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යතමත. මේ ගාථාවෙන් තමයි ධර්ම දේශනාව කළේ. ශාසනය පිළිබඳව පැහැදිලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව පැහැදිලා. මහරහතන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා තව ධර්ම කරුණු දැනගෙන තව තවත් බුද්ධ ශාසනය ගැන පැහැදිලා මහරහතන් වහන්සේලාගෙන් අහුවා ස්වාමීනි ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මුළු ධර්මස්කන්ධය කොච්චරද කියලා. 84000ක් ධර්මස්කන්ධය. මුළු ධර්මස්කන්ධය 84000ක් ධර්මස්කන්ධය. තීරණය කළා මම එක ධර්මස්කන්ධයක් වෙනුවෙන් එක විහාරේ ගානේ හදනවා කියලා. එතකොට විහාර කොච්චරක්ද? 84000ක් විහෙර විහාර හැදුවා. මෙතෙක් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහ පොළොව යට නිදන්ගත කරලා තිබුණා. රජුරු අප්‍රමාණ වෙහෙසක් දරලා ධාතුන් වහන්සේලා කොහෙද කියලා හිව්වා. කිසි තැනක රජුරු පසුබෑවේ නැහැ. නොලැබෙන්න රජුරවන්ට දුක ඇති වුණත් රජුරු තව හිව්වා. හොයලා ධාතුන් වහන්සේලා හොයාගත්තා. ඒ ධාතුන් වහන්සේලා එකම දවසක එකම වෙලාවක 84000ක් විහෙර විහාරවලම තැන්පත් කළා. සඳහන් කළා සමහර විහාරවල වැඩ ඉවර වෙලා තිබුණේ නැහැ කියලා. නමුත් ධාතුන් වහන්සේලා වඩා හිඳවන වෙලාව වෙනකොට දෙවියොත් මැදිහත් වෙලා වැඩ ඉවර කළා කියලා කියන්නේ. රජුරවන්ට 84000ක් තැන්වල යන්න බෑ. ඒක කොහොමත් කරන්න බැරි වැඩ. ආන් ඒකින්ද දෙවියෝ විසින් ප්‍රාතිහාර්යයක් දක්වලා තිබ්බා. විශේෂයෙන් මහරහතන් වහන්සේලා ප්‍රාතිහාර්යයක් දක්වලා තිබ්බා. රජුරව ඉන්නේ එක තැනක රජුරව වටේටම හැරි බලනකොට මේ සියලුම උත්සව පැවැත්වෙන තැන් රජුරවන්ට පේනවා. එම ප්‍රාතිහාර්යයක් දැක්වුවා. තුන්වෙනි ධර්ම සංගායනාව කළා. එහි ප්‍රතිඵලයක් හැටියට රටවල් ගණනාවකට ධර්මයේ ප්‍රචාරය කරලා යවුවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට ලංකාවේ අපි ධර්ම දේශනා කරනවා. ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම දේශනා සිදු කරවනවා. බොහෝ දිනකට බණ අහන්න අවස්ථාව හදලා දෙනවා. මේ ඔක්කොටම මොනවද කියන්නේ? ධර්ම දානමේ පින්කම. තමනුත් බණ අහනවා. තව අහයට අහන්න ඉඩ ප්‍රස්තාවත් හදලා දෙනවා. මේ කරන්නේ
මේ කතා කරන නිමක් නැති ආනිසංස ලැබෙන තවත් එක ධර්ම දානමය පින්කම. මේ පින්නතුන් කීප දෙනෙක් මේ මැදිරිය තුල ධර්ම ශ්‍රවණය කළාට මේ දේශනාව ලංකාව තුල කී දෙනෙක් ශ්‍රවණය කරයිද? ලෝකවාසීන් කී දෙනෙක් ශ්‍රවණය කරයිද? කී පාරක් ඒ අය ශ්‍රවණය කරයිද කියන කරුණු අපි දන්නේ නැති නිසා සීමාවක් නොදන්න පිරිසකට අපි ධර්මයේ දානය කරලා අපිත් ලබන්නේ ඒ අසීමාන්තික ආනිසංසය. නමුත් අද ඔබට මේ වාගේ මහ පිංකමක් කරගන්න මෙහෙම බණ අහලා නැවත නැවත ධර්ම දානමේ පිංකම් තව අයට කරගන්න බුද්ධ ශාසනය වෙනුවෙන් මහ ශ්‍රේෂ්ඨ පිංකම් සිද්ධ කරගන්න අති උතුම් වෙහෙර විහාර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගොඩනගන්න අපට මහ පිං කරගන්න අවස්ථාව ලැබුණේ කවුරු නිසාද? නිග්‍රෝධන 7 අවුරුදු වයසේ සාමණේරයන් වහන්සේගේ ධර්ම දානය නිසා නෙමෙයි. චණ්ඩාශෝක ධර්මාශෝක උනේ ඒ සතර පද ගාථාව නිසානේ. එහෙනම් ඒ නිසා රටවල් 10කට යලිත් ශාසනය ව්‍යාප්ත කළානේ. අන්න ඒක නිසා තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මේ ලෝකේ කොයිතරම් ප්‍රමාණයක් රහත් වෙන්න ඇද්ද? කොයිතරම් ප්‍රමාණයක් සෝවාන් සකදාගාමි අනාගාමි තත්ත්වයන්ටපත් වෙන්න ඇද්ද? කොයිතරම් ප්‍රමාණයක් දෙව්ලොව යන්න ඇද්ද? මොන තරම් සත්ත්ව සමුදායක් සතර අපායට යන්න හිටපු අය අපාය දොර වහන්න ඇද්ද? ඒ මොකේ ප්‍රතිඵලයක් හැටියටද? නිග්‍රෝධයන් වහන්සේගේ ධර්ම දේශනාවේ ප්‍රතිඵලයක් හැටියට නෙමෙයි. අන්න ඒක හින්දා තමයි ධර්ම දානයේ මේ තරම් වටින්නේ. මේක පවය, මේක පිනය, මේක වැරදිය, මේක නිවැරදිය මේ ඔක්කොම අපි දැනගත්තේ ධර්මයේ නිසා. පව් කළාය සතර අපායට යනවා. පින් කළාය සුගතියෙන් සුගතියට යනවා. භාවනා වඩලා විදර්ශනාව වඩලා සමහර අය නිවන් අවබෝධ කරලා සංසාරයෙන් එතරටම යන්න යනවා. මේ ඔක්කොම අපි දැනගත්තේ මොකක් නිසාද? ධර්ම දානය නිසා. ආන් ඒකයි සියලුම දානයන් පරාජය කරනවා කියලා සඳහන් කරන්නේ. මේ පිළිබඳව කරුණු දක්වන්නේ මේ පිටකේ තව ඕන තරම් අවස්ථාවක් තියෙනවා. නිමක් නොමැති ආනිසංශයක් ධර්ම දානයෙන් තියෙනවා කියලා පැහැදිලි කළේ ඒ නිසා. දෙවැනි කාරණාව සබ්බං රසං ධම්ම රසං ජිනාති. මේ ලෝකේ තියෙනවා නම් යම් රසයක් ආන්ගේ හැම රසයකටම වඩා ධර්ම රසය උතුම්. ඉන්නතිනි ධර්ම රසය හැමෝටම දැනෙනවා. ධර්ම රසය දැනෙන්නේ ධර්මයේ තුලට බැහැගත් පුද්ගලයාට. ධර්ම සාගරයේ කිමිදෙන්න පටන් ගත්ත පුද්ගලයාට. අපි නිකන් හිටියට අපිට ධර්ම රසය දැනෙන්නේ නැහැ. බණ අහලා එකක් ගානේ ගලපගෙන යනකොට අහපු ධර්මයට අනුව ජීවිතය ගොඩනගන්න පටන් ගත්තාම බණ පොත අරගෙන කියවන්න පටන් ගත්තාම තමන්ගේ ජීවිතයේ ඇතුළාන්තේ මනවින් තමන්ට පිළිබිඹු කරනවා. මගේ අභ්‍යන්තරයේ තියෙන දෝෂ ඒ දේශනාවෙන් මටම කියනවා. ඒ බණ පොතේ මම ගැනම ලියලා තියෙනවා. එහෙම කියවන්න ලැබුණාම මේ කියන්නේ මම ගැන. හරියට නිකන් මම ගැන ලියලා වාගේ මේ කාරණාව. එහෙම හිතෙන්න ඒ ධර්ම කාරණාවේ තව යෙදෙන්න හිතෙනවා. ප්‍රතිඵල දකින්න ධර්මයේ තුලම කිමිදෙන්න හිතෙනවා. මොකද ඔහුට එවන් රසයක් හැර වෙනත් රසයක් නොදැනෙන නිසා. සමහර කෙනෙක් නව කතාවක් කියවලා හරි මිහිරක් ලබනවා. සමහර කෙනෙක් චිත්‍රපටියක් බලලා සංගීත සංදර්ශනයක් බලලා ලොකු රසයක් ලබනවා. හැබැයි ධර්ම රසය දැනෙන්න පටන් ගත්තාම අර හොයපු අනික් ලෞකික කාමුක හැම රසයක්ම සොලස් කලාවෙන් එක කලාවක්වත් නෑ කියලා තමයි සඳහන් කරන්නේ. හැබැයි අපි ධර්මයේ තුලට බැහැ ගන්නාතුරු අපිට ඒ රසය දැනෙන්නේ
දැනෙන්නේ. රතිය කියලා කිව්වේ කැමැත්තට. සියලුම රතීන් අභිභවනය කරනවා කියලා සඳහන් කළා ධර්ම රතිය. ළමයා පිළිබඳව තියෙන ආදරය. බිරිඳ පිළිබඳව තියෙන ආදරය. සැමියා පිළිබඳව තියෙන ආදරය. යාන වාහන වලට තියෙන ආදරය. ගෙවල් දරවල් වලට තියෙන ආදරය. වතු පිටි ඉඩ කඩන් වලට තියෙන බැඳීම. රන් රිදී මුතු මැණික් වලට තියෙන බැඳීම. මේ ඔක්කොටම කියන්නේ මොනවද? මේ සේරමත් රතියම තමයි. හැබැයි මේ රතිය අපි කොහාටද ගෙනියන්නේ? සුගතිය පැත්තටද? දුගතිය පැත්තටද? මේ හැම රතියක් ගාවම තියෙන තෘෂ්ණාව. එහෙනම් අපි කොහාටද ගෙනියන්නේ? නිරේ පැත්තට. නමුත් යමෙක් ධර්මයේ පිළිබඳව රතිය ඇති කරගත්තා. බණ අහන්න කැමැත්ත වැඩි කරගන්නවා. ධර්මයේ ඉගෙන ගන්න කැමැත්ත වැඩි කරනවා. බණ පොත කියවන්න කැමැත්ත වැඩි කරනවා. ඔහු යහපත් මානසිකත්වයක් ගොඩ නගා ගන්න මොහොතක් ගානේ ඔහු ඇදෙන්නේ කොහාටද? සුගතිය පැත්තට. අර පංචකාම රතිය ගොඩ නැගෙන මොහොතක් පාසා ඇදෙන්නේ කොයි පැත්තටද? නිරේ පැත්තට. පංචකාමයෙන් අපි පෝෂණය වෙන්න හිතන මොහොතක් ගන්න. පංචකාමයේ තුල දියුණු වෙන්න හිතන මොහොතක් ගන්න. එහෙම නැත්නම් ලෞකික තෘෂ්ණාවේ ගැලෙන මොහොතක් ගන්න. අපි ඇදීගෙන යනවා නිරේ පැත්තට. ඒක පසෙක තියලා හදිස්සියේ කල්පනා කරනවා මේ සියල්ලම දාලා රස්සාවට යන එකත් දාලා ඔක්කොම නවත්තලා අද යනවා බණ අහන්න කියලා. එහෙම තීරණය කළාද? රැකියාවට යන එක, කුඹුරට යන එක, මේ නොයේක් දේවල් නවත්තලා යනවා බණ අහන්න. දැන් මෙච්චර වෙලාවක් නිරේ පැත්තට ගමන් කරපු පුද්ගලයා එතනින් නතර වෙලා දැන් කොහාටද යන්නේ? සුගතිය පැත්තට. ආය පංචකාමයට ඇලුනහම ආය යනවා නිරේ පැත්තට. දැන් අපි වැඩියෙන්ම ඇලිලා ඉන්නේ පංචකාමයට. ආන් ඒකින්ද අපි නිරේ පැත්තට සතපුම් 100 ගාණක් ඇදිලා සුගතිය පැත්තට සතපුමක් දෙකක් ඇදෙනවා. ඉතින් ඒ හින්දා අපේ සංසාරෙ මෙච්චර ඇදී දික් වෙවි යනවා. වෙනදින අවසාන කාරණාව තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ගිනාති. යමෙක් මෙන්න මේ තෘෂ්ණාව කියන ධර්මතාවය නැත්තටම නැති කරලා දැම්මනම් ආන් එදාට සියලු දුක් නැති කළා වෙනවා. තෘෂ්ණාව නැති කරලා දැම්මනම් තෘෂ්ණාව නිසා මොකද ඇති වෙන්නේ? දුක. දුක්ඛ සත්‍ය. සමුදය සත්‍ය. තෘෂ්ණාව කියලා කිව්වේ සමුදය සත්‍ය. එහෙනම් සමුදය කියලා කිව්වේ යමකට තියෙන බැඳීම නිසා ඒක සමුදය සත්‍ය. මේ බැඳීම කිව්වේ තෘෂ්ණාව. ආන්ගේ තෘෂ්ණාව නිසා දුකයි. අපිට යම් කාරණාවක් සම්බන්ධයෙන් දුක ඇති වුනහම අපි හිතන්න ඕනේ මේ දුක එළඹුණේ මොකක් හින්දාද කියලා. ආන්ගේ දුක එළඹුණේ අහවල් කාරණාව නිසා නම් ඒ කාරණාව ගලවලා අයින් කරන්න හරි අමාරුයි. මොකද අපි වැඩියෙන් බැඳිලා ඉන්නේ සංසාරේ ඒකටනේ. නමුත් කොහොම හරි ඒ කාරණාව ගලවලා අයින් කරාම මගේ තියෙන දුක නැතුව යනවා ඒක සම්බන්ධයෙන්. ආන් එහෙනම් සමුදය නැති කරාම දුක නැති වෙනවා. සමුදය තියෙන තාක්කල් දුක තියෙනවා. යමෙක් මනාව මේක තේරුම් අරගෙන සමුදය නැති කළා නම් ඔහු ඇවිල්ලා තියෙන මාර්ග සත්‍යයට. මාර්ග සත්‍ය දියුණු වෙනකොට අපිට නිරෝධ සත්‍ය නිකම්ම පසක් කරගන්න පහසු වෙනවා. නිරෝධ සත්‍ය යමෙක් පසක් කරගත්තා නම් ඔහු සියලු තණ්හාව නැති කරපු කෙනෙක්. අන් හින්දා තණ්හාව ඡය කිරීම සබ්බ දුක්ඛං විනාශ. සියලුම දුක් නැති කළා වෙනවා. එදාට අමෘතය හම්බ වෙන්නේ. මෘත කියලා කියන්නේ මොකේද? මරණයට. අමෘත කියලා කියන්නේ මැරෙන්නේ නැහැ කියන එකට. එවනම් අමෘතය හොයාපු මහරහතන් වහන්සේ ඒ ජීවිතෙන් සමුගන්න පිරිනිවන් පාන්න ඕනේ. හැබැයි ඒක මේ සසරින් සමුගන්න පළවෙනි තැන ආය මරණයක් නෑ. එක වතාවක් මැරෙන්න වෙනවා. ඒකට අපි කියන්නේ පිරිනිවන් පෑවා කියලා. හැබැයි ආයේ නෑ. නම් ඒකට කියව අමෘත කියලා. ධර්ම දේශනාවට කාලයක් නිමා වෙලා නිසා මෙන්න මේ කරුණ වලින්
දෙවියන්ට අනුශාසනා කරාම ඇති වුණේ පුදුම සතුටක්. ඇති වුණේ පුදුම පැහැදීම. විශාල දිව්‍ය පිරිසකට ධර්ම අවබෝධය ලැබුණා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහගෙන ඉල්ලීමක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මින් පස්සේ දානෙ ගෙදරක දානෙ පින්කමක් ඉවර වෙලා කරන අනුශාසනාව නිමා වුණාමත් දෙවියන්ට පින් දෙන්න කියලා භික්ෂූන්ට මතක් කරා. භික්ෂූන් වහන්සේලා දෙන්නෙක් හමු වෙලා උන්වහන්සේලා දෙන්න ධර්ම සාකච්ඡාවක් කළොත් ඒ අවසානයේ දෙවියන්ට පින් දෙන්න කියන්නේ මේ තරම් මහ පින් ගඟක් ගලාගෙන යන මේ ලෝකේ අපි අමතක කරන්න එපා කියන්නේ. අපි පිනට කැමති අපිට පින් දෙන්න ස්වාමීනි කියලා ඉල්ලීමක් කළා. එහෙමනම් දෙවියන්ගේ ප්‍රශ්න හතරම විසඳුණා. දෙවියෝ සතුටටපත් වුණා. ධර්ම දානය මොනතරම් මහත්ඵලද අපිත් ඒ කාරණාව ඉතා ස්වල්ප වශයෙන් දැනගත්තා. බොහෝ දිනකට දැනගන්න අවස්ථාව හදලා දුන්නා. එහෙමනම් මේ කාරණාව තුල පිහිටලා තව තව මහ පිංකම් කර කර මේ සංසාරයෙන් එතර යන්න මේ අවස්ථාව මහත් පාරමිතාවක් බවට පත් කරගන්න රත්නත්‍රි ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්ය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ තිස්ස මහාරාම ගෝනගමුවේ විශ්‍රාමලත් ආචාර්යනි මානිලතා වික්‍රමසිංහ මහත්මිය සහ MD රසාංජලි දියණිය MD ගීතික පුතණුවන් MD හිමාල් තරින්ද පුතණුවන් LG ප්‍රභාත් ඉන්දික බෑණනුවන් පින් කැමැති ඥාති හිත මිත්‍රාදීන් විසින් පරලෝ සැපත් ND පද්මසිරි ස්වාමි පුරුෂයාගේ 3 වෙනි වර්ෂ පූර්ණයේ සිහි කිරීම සහ S වික්‍රමසිංහ පියාණන්ට RD පොඩිහාමි මෑණියන්ට DV වසන්ත හරිශ්චන්ද්‍ර මාමාට පින් අනුමෝදන් කිරීමත් අගෝස්තු මාස 30 වෙනි දිනට උපන් දිනයේ සමරන විදේශගතව සිටින MD හිමාල් තරින්ද පුතාට අප්‍රේල් 10 වෙනි දින උපන් දිනයේ යෙදුණු MD ගීතික පුතාට අප්‍රේල් 30 වෙනි දින උපන් දිනයේ යෙදුණු MD රසාංජලි දුවට උතුම් තෙරුවන් ගුණ බෙලෙන් සෙත් වේවා නිරෝගී වේවා කියලා ආශිර්වාද කරනවා. දහම් ඇස පෑදූ ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපගේ කල්යාණ මිත්‍ර වූ අනුරාධපුර අවසරයි ඉන්දානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට සහ මෙම අවස්ථාවට සහයෝගය දෙමින් සහභාගී වූ සැමටත් වික්‍රමසිංහ පවුලේ ඥාතීන්ට සහ බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමේ පින්කමේ බලයෙන් නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. පින්වත්නි, පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නාද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.